children, good morning. අපි මීට කලින් පාඩම් දෙකකදී හම්බ වුණා. අපි දැන් මේ කරන්න යන්නේ තුන්වෙනි වීඩියෝ එක අපේ පාඩම් මාලා අංක 3. ඒකට මම මතක් කිරීමක් වශයෙන් නැවත කියන්නම්. පසුගිය පාඩම් දෙකේදීම අපි කතා කරේ vowels සහ consonants පිළිබඳව. vowels සහ consonants දෙක එකතු වෙලා කොහොමද වචන හැදෙන්නේ? කොහොමද වචන නිර්මාණය වෙන්නේ? එතකොට ඒවා ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? එතකොට ඒ වගේම ලියන්නේ කොහොමද? මේවා තමයි අපි පසුගිය පාඩම් මාලා දෙකේදීම සාකච්ඡා කරේ. මූලික කොටස් ටික කරා. දැන් ඒකෙම තවත් පොඩි කොටසක් තියෙනවා. අපි ඒ කොටසට යමු. එතකොට අභ්‍යාස කිහිපයක් කරන්න දුන්නා. ඒ දුන්න අභ්‍යාස අකුරු කිහිපයක් දුන්නා. අර මුලින් ඉගැන්වූ ස්වර 14ටම වර්ණ ගන්න කියලා. එතකොට ඒ ස්වර 14ට එක අක්ෂරයක් ගියාට පස්සේ ඒ අක්ෂරයේ තියෙන හඬත් එක්ක අර ස්වර 14ෙම හඬ 14ක් තියෙනවා. එතකොට ඒ 14ට හඬ හැදෙන විදිය කොහොමද වෙන්නේ කියන එක කියලා දුන්නා. එතකොට ඔයාලට මතක් කිරීමක් වශයෙන් නැවත මම ඒ ටික ඉක්මනට එකක් ලියලා පෙන්නලා මේ පාඩම් මාලාවේ ඊළඟ කොටසට යන්න. හරි. 98%ක්ම විශ්වාසයි. මේ පාඩම් ටික කරායින් පස්සේ මාසයක් ඇතුළත ඔයාලගේ ඉංග්‍රීසි ලිවීම සහ කියවීම ඉක්මනින්ම දියුණු වෙනවා. ඉක්මනින්ම සංවර්ධනය වෙනවා. ඒ කියන්නේ 98%ක් කියලා මම කිව්වේ මේකයි. දැන් සිංහලට 100ක්ම සාර්ථක නැහැ. ඒක මම මුලින්ම කියවනේ ඔයාලට. දැන් શબ્දයට අනුව ලියන්නයි කියන්නයි හැම වචනයක්ම බෑ. 98%ක් සාර්ථකයි නම් දෙකක් ඉතුරු වෙනවා. ඒ දෙක එච්චර ගැටලුවක් නෙමෙයි. 98%ක්ම සාර්ථකයිනේ. එතකොට සමහර වචන තියෙනවා මේ හඬට අනුව ලියන්න බෑ. ඒකේ ස්පෙලිං පාඩම් කරන්නම වෙනවා. ඒ නිසා ඒක සාර්ථක 98%යි. නමුත් මාසයක් ඇතුළත හරියට මේක හැදෑරුවොත් මේ පාඩම් මාලා 4ක් තියෙන මේ 4 හරියට හැදෑරුවොත් එයාලට ඒ ලිවීම කියවීම කියන ඉක්මනින්ම ඩෙවලොප් වෙනවා. සාමාන්‍ය 5 වසරේ 3 ඉඳන් 3 4 5 6 දරුවන්ට විශේෂයෙන්ම වැදගත් මේක. එයාලගේ මූලික අත්විවරම ෆවුන්ඩේෂන් එක මේ පාඩම් මාලාවෙන් හැදෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මොකක්ද මේ පාඩම් මාලාවේ තියෙන වැදගත්කම කියන එක තේරුම් ගන්න. හරිනේ. ඒක ඊටාම සරලව මම කරනවා. දැන් බලමු අපි ස්වර සහ කොන්සනන්ට්ස් එකතු වෙලා කොහොමද වචන හැදෙන්නේ කියන එකේ එක උදාහරණයක් වශයෙන් එක අක්ෂරයක් අරගෙන මම ඒ ස්වර 14ටම දාලා පෙන්නනවා. ඊට කලින් වලට මතකයි ස්වර හෙවත් vowels කොන්සනන්ට්ස් හෙවත් ගාත්‍රාක්ෂර මම වෙනම ලියලා පෙන්නුවා. දැන් vowels තියෙනවා 5ක්. මොනවද vowels 5? A E I O U. A E I O U. ඔය අක්ෂර පහේ ඒවල තියෙන ශබ්ද මොනවද? ඒවම කියලා දුන්නා පිළිවෙල මොනවද? අ ඈ ඒ ඕ. ඊ වල ශබ්ද දෙකයි. ඊ ඒ. අයි වල ශබ්ද දෙකයි. අයි ඊ. ඕ වල ශබ්ද දෙකයි. ඕ ඈ. යු වල ශබ්ද දෙකයි. ඌ ඈ. ඒ ඊ අයි ඕ යු. එතකොට දැන් මේ ඒක මම නැවත ලියලා පෙන්නන්නම් බලන්න. ඒක ලියලා ඉවරලම එක අක්ෂරයක් දාලා පෙන්නන්න. එතකොට ඔයාලට මතක් වෙයි මේක. මතක් වීමක් මම කරන්නේ. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු. හරි? හොඳයි දැන් vowels පහම ලියනවා බලන්න. V O W E L S right? V O W E L S right? අපි බලමු vowels. A capital A simple A මම දෙකම ලියනවා. E I O U. Right? I have written 5 letters on the board. They are called vowels. There are pronunciations. There are particular pronunciations for each letter. Right? First one A. A वला शब्द බලන්න. A E O
මෙතන තියෙනවා 6ක් නේ. There are 6 pronunciations for that word. ඊට පස්සේ ඒවට දෙක දෙක යන්නේ. E වල E A. I වල I E. O වල O වල O U වල U right. ඔන්න දැන් මේ શબ્ද එතකොට කීයක් තියෙනවද 6 7 8 9 10 11 12 13 14. There are 14 pronunciations for each letter, for all the letters, right? මේක මතක තියාගන්න හරිම ලේසි නේද? A කියනකොට අ ආ ඈ ඈ ඒ ඕ අපේ පොඩි කාලේ ඉඳන් මතකයි සිංහල හෝඩිය ඉගෙන ගද්දී අපි අ ආ ඈ ඈ ඒ ඕ ඉරු ඉරු අ ආ ඈ ඈ ඒ ඕ इ आ आ ए इ उ ए इरु इरु इलु इलु ए आई ओ औ कक गगन चाचे चाची ने සතගන්න තදකරුවක අපි හරිම ලේසි මතකයි හොඩි ඉගෙන ගත්තා අපි ඒ කාලේ. ඒ වගේම මෙතන මුල් ඒ වල શબ્දේ මතක තියා ගන්නත් හරිම ලේසි නේ. අ ආ ඈ ඈ ඒ ඕ. ඒක විශ්ලේෂණ මතක හිටිනවා නේ. අ ආ ඈ ඈ ඒ ඕ. ඕන කෙනෙකුට මතක තියා ගන්න ලේසි. ඊට පස්සේ ඊ වල શબ્දේ ඊ කියනකොට කියන්න තියෙනවා. ඒ කියන එක පාඩම් කරලා ගන්න වෙනවා. right? I කියනකොට I වලම I හඬ තියෙනවා එතන. I කියනවා. O වල O. A. U වල U. හරිම ලේසි. මේවට තියෙන දෙක දෙක. සමහර අවස්ථාවලදී E කියන શબ્ද E කියන શબ્දයේ අවස්ථා දෙකක තියෙනවා. E වලටයි I වලටයි යන්න එකම දේ එනවා නේ. E. ඒතකොට අයන්න එනවා අවස්ථා දෙකකදී සමානයි. O වලට අයන්න U වලට අයන්න. එහෙම එනවා නේද? මෙතන අයන්න තියෙන්නේ. හරි? හොඳයි. එහෙනම් අපි දැන් මේ sounds 14ටම දාලා බලමු එක අක්ෂරයක්. අපි ගමු මෙහෙම T කියන අක්ෂරය. මම මේවා එක එක ඔයාලට શબ્ද හොයාගන්න විදියක් කියලා දුන්නා. හල් අක්ෂරය. T කියනකොට හල්ට යන්නේ. T කියනකොට හල්ට යනවා. ඔන්න දැන් අපි පුතේ දානවා T වල શબ્ද ටික. T වලට එකතු වෙනවා ඔන්න A. ඊළඟට T වලට එක තියෙනවා ඊළඟ වවල් එක මොකද්ද? E. ඊළඟට T අක්ෂරයට එකතු වෙනවා I කියන වවල් එක. O කියන ඊළඟට T කියන අක්ෂරයට එකතු වෙනවා O කියන වවල් එක. ඊළඟට T වලට එකතු වෙනවා U කියන වවල් එක. A E I O U පහම යෙදුනා නේද? ඊට පස්සේ ඔන්න ඒකෙන් එකතු වෙලා යුගල පදයක් හැදෙනවා. ඔන්න බලන්න T A T E T I T O ඊළඟට T U. දැන් ඔන්න මේකෙන් අපි શબ્දය අරගෙන શબ્ද ටික දාගමු. මම එදා කිව්වා මේක කවුරුවත් කියලා දෙන්න ඕනේ නෑ. තමන්ගේ දිවේ තමයි ගුරුතුමා ඉන්නේ. ගුරුතුමා ඉන්නේ කොහෙද? තමන්ගේ දිවේ මෙතන. එයා තමයි අපට શબ્දය මොකද්ද කියලා දෙන්නේ. එතකොට අපි ඒකෙදි ඒ શબ્දය ගන්න විදිය කෙටි උපක්‍රම මම කිහිපයක්ම කියලා දුන්නා නේ. ඉස්සරලම් මම කිව්වා හල්ට අයන්නනේ තියෙන්නේ. හල්ට අයන්නට අයන්න දාන්න කිව්වා. it එතකොට ඒක කියවාගෙන යන්න කිව්වා වේගෙන්. it කියලා කියවාගෙන යනකොට උතේ ට කියන හඬ නිකම්ම ඇහෙනවනේ. it ඔන්න ආ කියන එක ට අන්න නිකම්ම ටා කියන එක. දැන් ඔයාලා මේක කියවගෙන යන්න ඕනේ. දිවෙන් තමන්ගේ දිවේ තියෙන ඉන්නේ ගුරුතුමා. දැන් ඒ શબ્දේ කියවන යනකොට නිකම්ම શબ્දේ හැදෙනවා. ටිකක් අර පටන් ගන්නකම් තේරුම් ගන්නකම් එහෙම කීවර කමක් නැහැ. නැත්තම් හොඳට තේරුම් ගත්තයින් පස්සේ හල්ට යන්නයි ටැ කියන එක අවබෝධ වෙනවා. හරි? එහෙමත් බැරි කෙනෙකුට තමයි මේක කියවගෙන යන්න කියනවා. ඔන්න යන්න ටැ මම බැරිම තැනින් තමයි පටන් ගන්න. අමාරුම ළමයාගෙන් පටන් ගන්න. ඒ නිසා මම මේවා වැඩිදුර විස්තර කරනවා. එතන ඊට මම උඩින් ලියන්න හිතුව එක. මෙතන තේ ටෝ ඔන්න හරි. ඊළඟට යන්නයි ගම් ඊ අකුරේ ඒ શબ્ද දෙකනේ යන්නයි. පළවෙනි එක ඊ. තේ. I ගම් I ඊ පිටයි. එතන T යදුනා යන්න නිසා. O ගම් ටෝ. ට. U ගම් ටු. දැන් මේක තේරෙන්නේ නැති ළමයි ඉන්නවා. මේකත් තේරෙන්නේ නැති දරුවෝ ඉන්නවා. අපිට තව
උත්සාහයක් කරන්න පුළුවන්. මොකද්ද? හල්ට අයන්න කියලා අයන්න. ඉට් කියලා ඉට් කියාගෙන කියලා. හල්ට අයන්න ඉට් කියනකොට අපේ පපුවත් හිර වෙනවා දැනෙනවා, බඩත් හිර වෙනවා දැනෙනවා නේ. ඉට් කියනකොට අමාරු වෙනවා කරලා බලන්න. ඉට් කියලා ඉට් කියලාගෙන ඉන්නකොට එකනිය ආපිට මේ බඩ ප්‍රදේශයේ අමාරුවක් දැනෙනවා, පපුවත් අමාරුවක් දැනෙනවා. හිර වෙනවා වගේ. එතකොට මේ තදවීම අපි ලිහිල් කරගන්න ඕනේ. ලිහිල් කරගන්න නම් අර වවල්ස් අකුරු ඒ වවල්ස් පහේ ඒ කියන වවල් එකේ ඒ පස් දෙනාගෙම උදව් මේ ඔක්කොම ගන්න පුළුවන්. ඒ 14 දෙනාගෙම උදව් වෙන. මේ තියෙන අමාරුව අපහසුතාවය අපි මඟ හරවා ගන්නවා. කොහොමද මඟ හරවා ගන්නෙ? ඉට් කියාගෙන කියලා හුලම් පිට කරන්න. ඉට් අන්න දැන් හුලම් පිට වුණානේ. ඉට් කියලා හිර වෙලා තියෙන හුස්ම ටික ට කියනකොට හුලම් අයන්න එක්කලා හුලම් පිට. එතකොට ට කියන શબ્දේ නිකම්ම හැදෙනවා. ට. එතකොට ආ කියලා හුලම් පිට කරන්න බලන්න ඉට් කියලා ඇදගෙන ඉඳලා ටා අන්න හුලම් පිට වුණා. ටා. ඇන්න කියලා හුලම් පිට කරන්න ට. ඈ කියලා හුලම් පිට කරන්න ට. ඒ කියලා හුලම් පිට කරන්න තේ. ඕ කියලා හුලම් පිට කරන්න ටෝ. right? Wait a moment. Don't shout right. හොඳයි. එතකොට ඒ ඕ කියලා හුලම් පිට කරා. හරි? එතකොට අර තිබුණ අපහසුතාවය මග හැරුණා. දැන් බලමු ඒ කියලා ඉට්. ඒ කියලා හුලම් පිට ටි. ඉට් ඒ කියලා ටේ. අන්න හුලම් පිට වෙනවා. බලන්න ටි ටේ. අයි කියලා හුලම් පිට කරන ටයි. අන්න හුලම් තමයි දැනෙන පිට වෙන ටයි. ඊ කියලා ටි. ඔ ඒ කියන ගම ටෝ. ට. ටු. ට. අන්න. දැන් අපිට ඒකෙන් පැහැදිලි වෙන එක දෙයක් තමයි අර කොන්සනන්ට්ස් ශබ්ද කරන්න උච්චාරණය කරන්න අමාරුයි. මම මුල් පාඩමේදී කීවනේ හොඳට පැහැදිලි කරලා. කොන්සනන්ට්ස් ප්‍රොනවුන්ස් කරන්න හරිම අමාරුයි. හැබැයි වවල්ස් ප්‍රොනවුන්ස් කරන්න හරිම ලේසි. එතකොට අමාරු දෙයක් පහසු කරගන්නවා වවල්ස් කියන යාළුවෝ ටික අරගෙන. හරිනේ? එතකොට මෙන්න මේක තමයි මේ පාඩම් මාලාව පුරාම යන්නේ. හොඳට අහගන්න. හරි? හොඳට මේ හුඟක් දීලා හරියට මේ අභ්‍යාස ටික කරලා ඉඳලා තේරෙනවා. දැන් මේක තේරුම් ගත්තයින් පස්සේ හරියටම තේරුම් ගත්තයින් පස්සේ එච්චර මේකට දඟලන්න ඕනේ නැහැ. පිට් කියලා ඇදගෙන හුලං හිර කරගෙන මේ නිකන් අපහසුතාවයකට ලක් වෙන්න ඕනේ නැහැ. මේක දන්න කෙනා ටක් දාලා මේක තේරුම් ගන්න. හැබැයි මම පටන් ගත්තේ 3 වසරේ. 3 වසරේ දුවා දරුවන්ටයි 3 4 5 ඔය දරුවන්ට කරන්නේ. ඒකෝට එයාලට මේක තේරුම් නැති දුවල පුතාලා ඉන්නවනේ. ඒක තේරුම් ගන්න පුළුවන් මේක හිතට බලන්න නැවත නැවත වීඩියෝ එක බලන්න. හරි? හොඳයි. එකපාරක් බලුවයින් කියලා දැන් තමයි තේරෙන්නේ නැත්නම් නැවත වතාවක් බලන්න. ඩවුන්ලෝඩ් කරලා බලන්න. ඒකෝට මේක හොඳට තේරෙනවා. හරි? හොඳයි එහෙනම් අපි මේ විදියට එක අක්ෂරයක් අර වවල්ස් අකුරු පහට දැම්මම 14ක් අඬවල් හැදෙනවා. A E I O U ට ට ට ට ටෝ ටි ටෙක් ටයි ටි ටොට ටොට. දැන් මෙතෙන්ට S ආවා කියමුකෝ. S වලින් ඉස් සයන්න. එතකොට සසස සසීසෝ සි සෙ සයි සි සෝ සූස. නනනන එන්නව නනනන නේනෝ නි නේ නයි නි නොන නුන. මේ ආකාරයට දැන් හොඳට තේරුම් ගත්තයින් පස්සේ ඕනම අක්ෂරයක් දාලා තනියෙන් ප්‍රොනවුන්ස් කරලා හදාගෙන කියවන්න කරන්න පුළුවන් මේක. හරි හොඳයි. එහෙමනම් අපි මේ පාඩමේ ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස තමයි මේකේ තියෙනවා පාඩමක් ඩිප්තොන්ග්ස් කියලා. ඩිප්තොන්ග්ස් කියන්නේ දීර්ඝ ස්වර. ස්වර දෙකක් හෝ ස්වරයක් එක්ක කොන්සනන්ට් එකක් එකතු වීමෙන් හුඟක් වෙලාවට ස්වර දෙකක් එක ළඟ එදිලා ඒවට තමයි ඩිප්තොන්ග්ස් කියන්නේ. දීර්ඝ ශබ්දයක් හැදෙනවා. ස්වර දෙකක් එකතු වෙලා දීර්ඝ ශබ්දයක් හැදෙනවා. ඒ ශබ්දයට අපි ඩිප්තොන් එකක් කියන ඒ අවස්ථාවේ සමහර අවස්ථාවලදී වවල් අක්ෂරයක් සහ කොන්සනන්ට් එකක් එකතු වෙලා දීර්ඝ ශබ්ද හැදෙන අවස්ථා තියෙනවා. ඔය දෙකම මම කරලා පෙන්නන්න. හරි බලන්න. මම ලියනවා ඒ කිහිපයක්. උදාහරණත් එක්කම මම දෙනවා බලන්න. ලියගන්න මාතෘකාව diphthongs.
හොඳයි මාතෘකාව ලියාගමු diphthongs. right. diphthongs කියලා අපි ඒකේ සිංහලෙන් කියනවා සංයුක්ත ස්වර කියලා. සංයුක්ත ස්වර. එතකොට අපි බලමු ස්වර දෙකක් එකතු වීමෙන් දීර්ඝ શબ્දයක් හැදෙන විදිය. ඉස්සෙල්ලාම අපි බලමු ඊ අක්ෂරයට ඒ කියන අක්ෂරය එකට ළඟ එකතු වෙනවා. ඊ සහ ඒ. ඊ සහ ඒ. ඊ කියන්නේ vowel එකක්. ඒ කියන්නේ vowel එකක්. දැන් මෙතෙන්දි දරුවනේ හැදෙනවා ඊ කියන શબ્දය. ඊ. ඔන්න බලන්න. මුලට ඊ අකුර ආවා ඊට පස්සේ ඒ ආවා. ඔන්න උදාහරණ වශයෙන් මම කිහිපයක් ලියනවා බලන්න. ඒ මම ලියන්නම්. ඊ ඉට් ඊ කියන શબ્දේ ඊ ඒ එනවා ඊළඟට හලට යන්න ටී. එතකොට ඊ දැක්ක නේද? ඊ ඉට් ඊට් මෙතන ටී වලට පිටිපස්සේ වවල් එකක් නැති නිසා එතන ඉට් කියලා නතර වෙනවා ඒක. එතකොට ඊට් කියන්නේ කනවා. consume කියලා කියනවා. පරිභෝජනය කරන. හරි. eat හොඳයි. EAT eat. එතකොට ඒ වගේම තවත් අපි එකක් ගමු. මේක කොහොමද શબ્ද කරන්නේ? කෙටි වචන අපි ලියමු. S අකුර තියෙන එක කොන්සනන්ට් එකක්. එතනදී අපි s කියනවා එතන. S අක්ෂරය શબ્ද කරන්නේ s කියලා. s කියලා ඊළඟට e එකතු වුනහම e කියන શબ્දය හැදෙනවනේ. එතකොට s e එතකොට වේගෙන් කියාගෙන ගියොත් C අන්න C කියන එක හැදුනා. මෙතනත් එහෙම. තව එකක් අපි ගමු. C කියන්නේ මුහුද. ඊළඟට දැන් මෙතන තියෙන්නේ අකුරු 3යි නේ. අකුරු 3යි. හල්ට යන්න ඉට්. තවත් diphthong එකක් එකතු වුණා. ඒත් EA ම තමයි නේද? EA. එතකොට ඉට් E මේ E අකුරයි A අකුරයි එකතු වෙලා E හැදෙනවනේ දරුවනේ. එතකොට ඉට් E T කියන්නේ අපි ඒක શબ્දේ T කියලා හැදුනා. T කියන්නේ තේ නේද? තේ. එතකොට මේකේ શબ્දය පළවෙනි එකේ eat මේකේ C මෙතන T. ඔන්න මම શબ્දෙත් ලියව බලන්න. eat C T. ඊළඟට අපි ගමු මෙහෙම. ටිකක් අකුරක් වැඩි වෙන එකක් ගමු අපි අකුරු 4ක් වෙනවා මෙතන මේ බලන්න. දැන් අකුරු 4යි දරුවනේ නේ. ඉට් මේ බලන්න මෙතන T වලින් හලට යන්න හැදුනා. හරි? මම මෙතන චූටියට ලියන්නම් බලන්න. ඉට් T වලින් ඉට් EA එකතු වුණා. E හැදුනා. M අකුරෙන් හල්ම යන්න. ඉට් එතකොට T T M අකුරෙන් හල්ම යන්න. එතකොට team කියන්නේ කණ්ඩායමට team. ඔන්න මම શબ્දෙත් ලියවා team. හරිනේ? හලට යන්න T වලින් E අකුරයි A අකුර එකතු වුනහම E හැදුනා. M වලින් හල්ම යන්න. නේද? මෙන්න මේ යුගල දෙකේ diphthong එක එකතු වෙලා E හැදුනා. M වලින් හල්ම යන්න. එතකොට team. ඔන්න ඔය විදිහටයි හැදෙන්නේ. එතකොට අපි තව එකක් බලමු. ඉට් දැන් බලමු શબ્ද කරලා. ඔන්න S වලින් හැදුනා ඔන්න. E අකුරයි A අකුරයි දෙකම එකතු වෙලා E හැදුනා. P වලින් හල් ටයන් හැදුනා. එතකොට C T වලින් හල් ටයන් හැදුනා උට්. එතකොට seat කියන්නේ ආසනය. එතකොට શબ્දය seat දැක්කනේ seat. එතකොට
අකුරු හතරක් යන්නේ දැන් නේද? seat කියලා හැදෙනවා. මේක තමයි ඩිප්තොන් එක කියන්නේ. අපි තව එකක් ගමු. it m කියන්නේ හල්ම යන්න එකතු වුණා හැදුනා t වලින් දරුවනේ it හැදුනා. එතකොට it මී අන්න මී හැදිච්ච විදිය. හල්ම යන්න යන්නේ මී it. එතකොට meat කියන්නේ මාස්. එතකොට අපි ෆ්ලෙෂ් කියලා කියනවා. මෙතන meat මාස්. හරි. එතකොට ඒක શબ્ද වෙන විදිහට යනවා meat. ඔන්න බලන්න. මේ විදිහට ගොඩාක් වචන හැදෙනවා. teacher, beat, heat, need, seat, d වලින් ගත්ත read, lead, beat, p අක්ෂරයෙන් ගත්තොත් peacock. දැන් අපි ගමුකෝ teacher කියලා ලියන්න ගත්තොත්. හල්ට යන්න t එකතු වුනම t හැදුනා. cher එකතු වුණාට පස්සේ ච කියලා හැදෙනවා. teacher. තේරුණානේ? heater. දැන් ඔය වතුර උණු කරන heater. එතකොට heat. heat කියලා හැදුනා. එකතු වුණා. heater. නේ? meter. leader. නේද? එතකොට week. week කියනකොට ඒක සතිය. week කියනකොට week දුර්වලයි. week. එතකොට leak. නේ? leak. team. නේ? team. dream. cream. නේ? cream. ඒ විදිහට තව විවිධ શબ્ද හැදෙනවා. දැන් මේ සරලව අපි මේ ටික ගමු. මේ ටික ඇති දැන්. එතකොට ඕනම තැනක ඔයාලට මතක් වෙනවා අකුරයි අකුරයි එක තැන යෙදුණු තැන කියලා શબ્දය හැදෙනවා. එතකොට ඔයාලට ඒක ලියන්නත් පුළුවන් කියවන්නත් පුළුවන්. හරි? හොඳයි එහෙනම් අපි ඊළඟ කොටසට යමුකෝ. දැන් මෙතන තියෙන්නේ අක්ෂරයයි අක්ෂරයයි එකට එක්කහු වෙලා හැදෙන શબ્දය කියන එක. දැන් ඔය શબ્දෙම දරුවනේ හැදෙනවා මුලට ඇවිල්ලා. කියන අක්ෂරය මුලට ඇවිල්ලා ඊළඟට එනවා. දැක්කනේ? එතකොට શબ્දය අරකමයි කියලා හැදෙනවා. කියන එක. හරි? අපි බලමු මේ වචනය. anemia. Anemia මෙතන වලින් යන්න හැදුනා n වලින් n උනා මෙතන හල්න යන්න මෙතන එනවා ඔන්න වලින් යන්න n වලින් හල්න යන්න එකතු වුණා එකෙන් හැදුනා m වලින් හල්ම යන්න හැදුනා i වලින් යන්න හැදුනා වලින් යන්න හැදුනා i වලින් යන්න වලින් යන්න anemia කොහොමද බලන්න n කියන තැනින් ආවා එතකොට anemia කියලා හදුනා. ඔන්න මෙතනින් මේ තුනම එකතු වෙලා ඊට පස්සේ මේ තුනම එකතු වෙලා කියලා හැදෙනවා. එකතු වෙලා මියන් හැදෙනවා. ඊට පස්සේ කියන එක තියෙනවා. දැන් ඔය තුනම anemia ඔය තුනම එකතු වෙලා anemia කියලා හැදෙනවා. යා කියලා શબ્දය හැදෙන්නේ නැතන anemia කියලාද කියන්නේ. හරි? ඔය විදියට තව එකක් ගමු අපි. AESTHETIC ඒක ටිකක් දිගයි නේද? මෙතන શબ્දය S වලින් is
THE වලින් ත කියලා හැදෙනවා. S වලින් THE වලින් ඔය දෙක තුලා ත කියලා හැදෙනවා. T වලින් හල්ට යන්න හැදෙනවා. I වලින් යන්න හැදෙනවා. C වලින් හල්ක යන්න. is 30 ඔන්න මේ ටික is ඔය is තයන්න යනවා ඊට පස්සේ t වන්න t ඔය ටික එකතු වෙලා e හැදෙනවා. හරි මෙතෙන් අපි ගමුකෝ t ඊක් ඊට පස්සේ හල්කා යන්න ඇවිල්ලා ටික් වෙනවා. එතන is 30 තේරුණා නේද? is 30 anemia නේද? ඔය විදිහට A අක්ෂරයයි E අක්ෂරයයි මුලට A මුලින් ඇවිල්ලා පස්සේ E ආවත් E කියන හඬ තමයි හැදෙන්නේ. තේරුණානේ? හොඳයි අපි ඩිප්තොන්ග්ස් වල ඉතිරි කොටසට යමු. මම මේක මකනවා මේ පැත්ත. තවත් ඔය වගේම තියෙනවා. හොඳයි අපි තව ඩිප්තොන් එකක් බලමු. මෙන්න මෙහෙම. E අක්ෂර දෙකක් එක ළඟ ආවහම E කියන શબ્දය හැදෙනවා. බලමු අපි S වලින් හල්ස යන්න ඩබල් E වෙනකොට E කියන හැදෙනවා. එතකොට E C කියන්නේ දකිනවා. ඊට පස්සේ C තව අක්ෂරයක් එකතුන හල්ට යන්න D seed බීජ seed බීජ අක්ෂරයට අනුව શબ્ද වෙනස් වෙනවා නේද? මේ බලන්න E P තවත් P එකක් ආවා up. එතකොට peep එබි බලනවා. peep ඔන්න අකුරු කිහිපයක් එකතු වුණා. leaks අපි ඔය කන leaks වලට කියන්නේ නේද? leaks මෙතන බලමු tooth දත teeth දත් නේද? F වලින් උස්නේ හල්ෆා යන්නේ. එතකොට E යකුත් දැක්කම feet foot අඩිය feet කියනකොට ඒක feet වෙනකොට අඩි වෙනවා. feet කියනකොට අඩි foot අඩිය feet අඩි bleed bull B වලින් හල් බයන්න L වලින් හල්ලා යන්න. එතකොට එක ළඟ කොන්සනන්ට්ස් දෙකක් ඇවිල්ලානේ. එතකොට ඉල් මේකේ බලන්න පළවෙනි එක හල් බයන්න. L වලින් ල්. එතකොට බ්ල් E කියලා හැදුනා බ්ලී වෙනවා. එතකොට bleed ලේ ගලනවා කියන්නේ bleed කියනවා. එතකොට මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද?
එක වගේ සමාන ස්වර දෙකක් ඊ අක්ෂර දෙකක් එකතු වෙනවා. එතනදී ඊ කියන શબ્දය හැදුනා. දැන් මුලින් මතකයි ඊ ඒ එකතු වෙලා ඊ හැදුනා. ඊට පස්සේ ඒ අක්ෂරය මුලට ඇවිල්ලා ඊළඟට ඊ ආවහම ඊ කියන શબ્දෙම හැදුනා. එතකොට ඊ අකුරු දෙකක් එකතු වෙලා ඊ කියලා හැදුනා. තේරුණාද? ඊ අක්ෂර දෙකක් එකතු වෙලා ඊ කියන શબ્දය හැදුනා. ඊට පස්සේ අපි බලමු තවත් එකක්. දීර්ඝ හඬක් හැදෙනවා වවල් එකකුයි කොන්සනන්ට් අක්ෂරයකුත් එකතු වෙලා. අපි මෙහෙම බලමු. ඊ ආර්. දැන් බලන්න පුතේ මෙතන ඊ අක්ෂරය වවල් එක ආර් කොන්සනන්ට් එක. ඒ වුණාට මෙතන කියන හඬ හැදෙනවා. අයන්න මම වරහන් ඇතුලේ ආර් දානවා හලර යන දානවා වරහන් ඇතුලේ. ඒතර කියන શબ્දය හැදෙනවා. බලන්න උදාහරණ කිහිපයක්. මම මේ ලියද්දි තනියෙන් කියවන්න උත්සාහ කරන්න බලන්න. right. Reader, leader, reader. බලන්න lead. lead. E A එකතු වෙලා E හැදුනා. E R එකතු වෙලා හැදුනා. එතකොට leader, reader. මෙහෙම කපු copy. keep, keep. E R ආවා keeper, keeper. Leader, reader, keeper, heater, cheater, feeder. එතකොට මේ ER ඇවිල්ලා කියන එක හැදුනා. අනිත් ඒවා දන්නවනේ හැදෙන විදිය E එකතු වෙලා E හැදුනා. එතකොට leader, reader, keeper, heater එච්චලින් හයන්නේ. heater, teach CH උග තයන් teach උගන්වනවා. ER වල teacher. feed පෝෂණය කරනවා feeder පෝෂණය කරන්න. එතකොට ER ඇවිල්ලා දීර්ඝ ස්වරයක් දීර්ඝ શબ્දයක් හැදුනා කියන හඬ. එතකොට බලමු අපි තව එකක්. E මුලට ඇවිල්ලා R කෙලවරට ගියා. R මුලට ඇවිල්ලා E කෙලවරට ගියොත් ඒත් කියලා හඬක් හැදෙනවා. හරි? බලමු අපි meter. දැන් මෙතන E මෙතෙන්ට ඇවිල්ලත් R කෙලවරට ගිහිල්ලා meter කියලා හැදෙනවා. මෙහෙමත් හැදෙනවා. හරි? මෙතන meter එක නෙවෙන්නේ මෙහෙම. METRE meter. ඊට පස්සේ බලමු තව එකක්. right meterය theater එක රංගශාලාව goiter මෙතන තියෙන goiter ගලගණ්ඩය කියන අර්ථයෙන් goiter කියන්නේ. එතකොට මේ විදිහට R කෙලවරට ER නෙමෙයිනේ RE. එතකොට කියන හඬ හැදෙන්නේ. අපි තව එකක් බලමු. I අක්ෂරයට R එකතු වෙලා ඒත් කියන හඬක් හැදෙනවා. අපි බලමු කියන හැදෙන විදිය වල බලමු. මම කිහිපයක් ලියනවා බලා ගන්න. ගැහන් ළමයි මේක බලන්න ඉන්නා නම් ඔන්න එයාලට වචනයක් තියෙනවා.
right. GIR G වලින් හල් ගයන්න IR එකතු වුණා හැදුනා. එතකොට girl B වලින් හල් ගයන්න IR වලින් D වලින් හල් ගයන්න. එතකොට bird stir කියන්නේ අවුස්සනවා වගේ වචනයක්. stir උනන්දු කරන අවුස්සනවා. stir. shirt අපි අඳින කමිසයට SHIRT shirt. dirty අපිරිසුදුයි. එතකොට එතෙන්දී උනේ මොකද? මෙන්න මේ IR කියලා શબ્ද උනා නේද? කියන්නේ. ඔය විදිහට vowel අක්ෂරයක් සහ consonant අක්ෂරයක් එකතු වෙලා කියලා හැදෙන શબ્දයක්. අපි තව එකක් බලමු. U සහ R එකතු වෙලා කියලා හැදෙනවා. බලමු. urgent lurch burn fur curd turn right මෙතන UR වුණා. එතකොට G වලින් j යන්න E වලින් කියලා શબ્ද එනවා. එතන urgent l ch වල උච්. එතකොට lurch. එතන lurch. burn fur curd C වලින් කයන්න හල් කයන්න UR වල එනවා. එතකොට curd turn හල්ට යන්න T වලින් එතකොට turn හැරෙනවා. urgent හදිසි lurch අමාරු වෙනවා. burn දවනවා පිච්චෙනවා දවනවා. එතකොට fur ලොම් curd මීකිරි මුදෝපු කිරි turn හැරෙනවා. ඒ තව purse මුදල් පසුම්බිය PURSE purse. එතකොට මේ ආකාරයට UR එකතු වෙලා කියන શબ્දය හැදෙනවා. ඊට පස්සේ අපි බලමු තව එකක්. O සහ R. O කියන vowel එකයි R කියන consonant එකයි එකතු වෙලා OR එකතු වෙලා කියලා හැදෙනවා. එතකොට මෙතෙන්දි શબ્ද දෙකක් එනවා. O කියන එකයි කියන එකයි. තේරුණා නේද? O කියන එකයි කියන එක. අපි කියන එකේ වචන ටිකක් ලියමු බලන්න. doctor tractor actor motor terminator ඔන්න බලන්න OR වලින් කියලා හැදුනා. doctor track PR වලින් හල්ට යන්නයි හල්ට යන්නයි එක ළඟ tr එතකොට tr කරනවා අපි. හල්ට යන්න R නේ tr track C වලින් හල්ට යන්න එතකොට track tract මෙතන කියලා හදලා දෙනවා. tract ඒ වලින් යන්න හැදුනානේ tr තියෙනවා තියෙනවා. එතකොට tractor actor motor මෙතන ටිකක් දිගයි වචනේ. ER වලින් හැදුනා M වලින් හල්ම යන්න ඊළඟට යන්න I වලින් terminate වලින් terminator එතකොට දැන් O කියන શબ્ද එකම order bone cone horn
phone, load, load, port, ඔය විදිහට order, bone, cone, phone, order කියන්නේ නියෝගය, bone ඉපදුනා කියන්නේ bone ඉපදුණු, cone ධාන්‍ය, phone අංග, phone අසභ්‍ය, load කියන්නේ ගෞරවාර්ථයේ පදයක්, load උතුමාණනි කියන අර්ථය වෙනවා, port වරාය. එතකොට මේ වගේ ඕ කියලා හැදෙනවා. තේරෙනවනේ? එතකොට ඕ කියන්නේ vowel එකක්, r consonant එකක්. ඒ දෙක එකතු වෙලා શબ્දයයි ඕ શબ્දයයි හැදුනා. නේද? හොඳයි. අපි තව කිහිපයක් කියනවා. sorry බලමු. ඔය වගේම තවත් තියෙනවා කිහිපයක්. ඒ අක්ෂරයයි U අක්ෂරයයි එකතු වෙලා ඕ කියලා හැදෙනවා. තේරෙනව නේද? ඒ සහ U එකතු වෙලා. coat. सिंपल आपको ලියන්න. මේකේ කොහොමද શબ્ද කරන්නේ බලමු. ක් C වලින් AU වෙනකොට O වුණා. coat. දැන් එතකොට හැම එකක්ම අපිට අකුරු පාඩම් කරන්න බෑ කියලා මම මුලින් කිව්වනේ. මෙතන බලන්න GH ඇවිල්ලා තියෙනවා. එතන අපිට පාඩම් කරගන්නම වෙනවනේ. coat. GH මෙතන ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ. නේද? සයිලන්ස් letters දෙකක් එතන තියෙන්නේ. coat. August කියන්නේ අගෝස්තු මාසයට. අපි එතන කැපිටල් A දාමු. August අගෝස්තු මාසය. උතුම් කියන්නත් අපි August කියන එක ගන්නවා. එතකොට ඒ වගේම තමයි A වලින් A සහ W එකතු වෙලා O කියලා හැදෙනවා. A සහ W එකතු වෙලා O කියලා හැදෙනවා. කොහොමද? law, so එතකොට law නීතිය, පෝ කියන්නේ බලාකුලේ සතුන්ගේ විශේෂයෙන්ම පූසෝ බල්ලෝ මේ ඕනම සතෙකුට දැන් අපිට ගන්න පුළුවන් ඔය සිංහයෝ ඉංගේ අර මේ පූසක විශේෂයෙන් පෝ කියන්නේ මේ ඇඟිලි ඒ සතුන්ගේ ඇඟිලි වලට මෙන්න මේ විදිහට නමද්දි මේ තියෙන මේවට අපි පෝ කියලා කියන්නේ මේ කොටසට සිංහයා කොටියා බල්ලා ඔය සතුන්ගේ ඒ කොටසට අපි පෝ කියනවා. ඒ කියන්නේ අර කකුල් වල මේ ඇඟිලි වල right. ඊට පස්සේ so කියනවා කීයටද දැක්කා කියන්නත් so කියනවා අපි. see දකින්න so දැක්කා seen දැකලා. හරි. එතකොට මේ විදිහට o කියලා හඬ හැදෙනවා au සහ aw එකතු වෙලා. හරිනේ. එතකොට මීට අමතරව තවත් කිහිපයක් තියෙනවා mixed letters විශේෂයෙන්ම මතක තියාගන්න. මෙන්න මේවා. ෂන් කියලා શબ્ද වෙන විදිය අපි බලමු. ඒකත් මම මෙතෙන්ටම දාන්න. මේ පාඩමේදී diphthongs වලට නෙමෙයි ඒක අයත් වෙන්නේ. මිශ්‍ර අක්ෂර වලට මම මේක මෙතනින් ලියන්නම් right. T I O N මේ වගේ තැනක් ආවොත් තවත් S I T I O N දාලා ඉන්නම් බලන්න. T I O N ෂන් කියලා શબ્ද එනවා. හරිනේ? ෂන් election, protection, motion, connection,
එතෙන්දි TION ආවා කෙලවරට. ඒවා ෂන් කියලා શબ્ද වුණා. ඉලෙක්ෂන්, ප්‍රොටෙක්ෂන්, මොෂන්, කනෙක්ෂන්. SION එකතු වෙලත් ෂන් හැදෙනවා. හරි? ටෙලිවිෂන්. ටෙලිවිෂන් තව එකක් ගමු අපි. ඔන්න. permission, mission. SION ඇවිල්ලා තමයි එතන ෂන් හැදුනේ. හරි? හොඳයි මේ විදිහට අක්ෂර මේ විදිහට එකතු වෙලා තවත් බොහෝ ශබ්ද හැදෙනවා. අපි බලමු මේ වගේ තව එනවා. ච කියන එක අගට ආවොත් ලෙක් ච පික් ච ටෝ ටෝච පික් ලෙක්චර් පික්චර් ටෝච departure. එතකොට මේවා එකතු වෙලා ච කියලා හැදෙනවා. හරි? ච කියන શબ્දය එතන එන්නේ. හරි? හොඳයි මේ විදිහට ඩිප්තොම් සහ මේ වගේ පාඩම් කිහිපයක් මේ අපි දැන් කියවීමෙන් ලිවීමෙන්ම තමයි මේක විශේෂයෙන්ම කියවීමෙන් තමයි මේ වගේ තව තව දේවල් අපිට අහු වෙන්නේ. හරි? එතකොට ඩිප්තොම්ස් කියන පාඩමයේදී මේවා මම ඉගෙනුවා. ඊට පස්සේ අපි යමු තවත් අලුත් කොටසකට. තවත් අපි මේ වගේම දැන් මේකේ අභ්‍යාස ටිකක් මම දෙනවා මේකෙන් පස්සේ ඔයාලා එතකොට සිංහල වචන ටිකක් දෙන්නේ ඉංග්‍රීසි શબ્ද වෙන වචන කීපයක් සිංහලෙන් මම ලියලා දෙනවා ඔයාලා ඉංග්‍රීසියෙන් ඒක ලියන්න. හොඳයි මම මේකේ අභ්‍යාසයක් දෙන්නම්. ඒක ඔයාලා කරන්න. ඊට පස්සේ අපි තවත් පාඩමකින් හමු වෙමු. මික්ස් ලෙටර්ස් වලින්. මික්ස් ලෙටර්ස් සහ තික් ලෙටර්ස් කියලා තවත් වර්ග කිහිපයක් තියෙනවා. මිශ්‍ර අක්ෂර සහ මික්ස් ලෙටර්ස් කියන්නේ සංඥක අක්ෂර. අපේ කියන ඒ ආකාරයට මේ මික්ස් ලෙටර්ස් සංඥක අක්ෂර තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි වලත් මේ සංඥක අක්ෂර ඒවත් මික්ස් ලෙටර්ස් තියෙනවා. ඒ වගේම තික් ලෙටර්ස් තියෙනවා. තික් ලෙටර්ස් කියන්නේ මහා ප්‍රාණ අක්ෂර. ඒවත් අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරමු. දැනට ඇති මම ඔයාලට අභ්‍යාස ටිකක් දානවා. ඒ අභ්‍යාස ටික කරන්න. හරි? ඔන්න මම වචන ටිකක් ලියනවා. ඔයාලා ඉංග්‍රීසියෙන් ඒවා ලියන්න. ඉංග්‍රීසියෙන් શબ્ද වෙන විදිහේ වචන ටිකක් මම ලියන්න. ඔයාලා ඒවා ඉංග්‍රීසියෙන් ලියන්න. මේ උදාහරණ වශයෙන් දුන්න වචනත් අහු වෙයි. ඒ වුණාට ඔයාලා ඒවා බලන්න යන්න එපා ලියන්න. හරි? හොඳයි අපි ගමු. peacock, leader, beam, cream, dream, mean, seen, lean, reader, urgent, steam, steam,
order, corn, bone, po, August, August, law, right. දන්න විදිහට හොයලා බලලා ලියන්න. මේ වගේ තේරුම ගත්තොත් ඔයාලට ඒක ලේසි වෙයි වචන හොයාගන්න. පීක් ගිරි ශිඛරය, කඳු මුදුන, පීකොක් මොනරා, ලීඩර් නායකයා, බීම් ආලෝක කදම්බය, බීම් එක කියන්නේ ආලෝක කදම්බය. hina වෙනවා කියනවත් බීම් කියනවා. ක්‍රීම් ඔයාලා දන්නවා ක්‍රීම්, ඩ්‍රීම් සිහිනය, මීන් අදහස් කරනවා අදහස තේරුම, සීන් දැකලා කියන්න, ලීන් හේතු වෙනවා, රීඩර් කියවන්න, අර්ජන්ට් හදිසි, ස්ටීම් හිමාලය, ඕඩර් නියෝගය නියෝග කරනවා, කෝන් බඩේරුම් වගේ දාන්නේ, බෝන් ඉපදුන, පෝ කියන්නේ සත්තුන්ගේ ඇඟිලි, ඕගස්ට් අගෝස්තු එහෙම නැත්නම් උතුම් කියන්නේ ලෝ නීතිය, රයිට්. එතකොට ඔයාලා මේ වීඩියෝ එක බලලා මේ තියෙන වචන වල තේරුමක් දැන් මම කියවනේ. ඔයාලා වචන හොයලා ලියන්න. ලියලා පුරුදු වෙන්න. එතකොට මේ වගේම තවත් පාඩමකින් අපි අපේ 4 වෙනි පාඩමෙන් මුණ ගැහෙමු. ඒ 4 වෙනි පාඩමේදී මම කියලා දෙන්නම් mixed letters සහ thick letters. එතකොට mixed letters සහ thick letters යොදලා ඊට පස්සේ දැන් consonants අක්ෂර දෙකක් එකතු වුනහම හඬගන්නේ කොහොමද කියන එක මම ඊළඟ සතියේ කියලා දෙන්නම්. mixed letters සහ thick letters ඊට පස්සේ consonants දෙකක් එක ළඟ යෙදුනොත් තුනක් යෙදුනොත් consonantsම තුනක් යෙදුනොත් කොහොමද හඬ හදාගන්නේ කියන එක අපි ඉගෙන ගන්න ඊළඟ සතියේදී. දැන් මේ වෙනකොට ඔයාලා දැන් පාඩම් තුනක්ම ඉවරයි අදින්. එතකොට පත්‍රයේ කතන්දර පොත් පොඩි කතන්දර පොත් අරගෙන එහෙම නැත්නම් පත්‍රයේ ඩේලි නිවුස් එහෙම පත්‍රය එහෙම අරගෙන දැන් තේරෙන්න ඕනේ නැහැ, ඉංග්‍රීසි තේරෙන්න ඕනේ නැහැ, ප්‍රොනවුන්ස් කරන්න පුරුදු වෙන්න. පත්‍ර අරගෙන දැන් කියවන්න පටන් ගන්න. හදා යම් තාක් දුරට කියවන්න පුළුවන් වෙනවා. දැන් අපි මේ තුන්වෙනි පාඩමනේ 4 5 වගේ යනකොට තවත් හොඳටම දැනුම වැඩි වෙනවා. එතකොට ඔයාලට කියවීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට නිතරම කියවීම අවශ්‍යයි. කියවීමෙන් තමයි මේක වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් වැඩි අමාරුයි ටිකක්. ඒ නිසා කියවන්න පුරුදු වෙන්න. ඒ වගේම listening skills වැඩි කරගන්න. හොඳට අහුම්කම් දෙන්න. Then you will be able to write, speak and listen and read. You can develop your reading, speaking, listening skills very soon. So try to do a lot of activities based on these lessons, right? Let's meet again with another good lesson. Until then, take care. Goodbye.